නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපිට මේ ධර්ම මාර්ගය කියා දුන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, ඔබ මේ නරඹන්නේ මේ වෙසක් මාසයේ බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල යෙදී තිබෙන මේ වෙසක් මාසයේ ඒ බුදුරජාණන් වහන්සේ ගත කළ ජීවිතය, බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ කරා එද්දී උන්වහන්සේ ගත කළ ජීවිතයේ තියෙන ආශ්චර්ය සම්බන්ධයෙන් දේශනා මාලාවක්. ඒ තමයි පාරමිතා වෙසක් දේශනා මාලාව. ඉතින් පින්වත්නි, මේ පාරමිතා වෙසක් දේශනා මාලාවේදී ඔබට ශ්‍රවණය කරන්නට ලැබුණා බුදුරජාණන් වහන්සේ දාන පාරමිතාවේ පටන් නොයෙක් ජීවිතවලදී නොයෙක් අයුරින් උන්වහන්සේ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරගෙන ආපු ආකාරය. ඉතින් අද දවසේ ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී පාරමිතාව පුරුදු කළපු ආකාරය. ඉතින් පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ඒ බෝසත් ජීවිතය හරි ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ වදාලා අචින්තනීය වූ ධර්මයන් තියෙනවා. ඒ කියන්නේ නොසිතිය යුතු ධර්මයන් තියෙනවා. ඒ නොසිතිය යුතු ධර්මයන් අතර එකක් තමයි බුද්ධ විෂය. බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේගේ ඒ විෂය පතය හිතන්න එපා කිව්වා. අචින්තනීයයි කිව්වා. නොසිතිය යුතුයි කිව්වා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් මෙබඳුය, බුදුරජාණන් වහන්සේගේ ඥානයන් මෙබඳුය, බුදුරජාණන් වහන්සේගේ හැකියාවන් මෙබඳුය කියලා ඒ විදිහට හිතන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන එහෙම කාටවත් හිතන්න බෑ කිව්වා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා කම්ම විපාකෝ අචින්තියෝ, කර්ම විපාකයන් ලැබෙන විදිහ හිතන්න එපා කිව්වා. ඒවා අචින්තනීයයි, නොසිතිය යුතුයි, හිත අවසන් කරන්න බෑ. ඉතින් ඒ වගේ එකක් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සිතන්න බැරි දෙයක්. ඒ තරම් අසිරිමත්, ආශ්චර්යමත්, පුදුම සහගත දේවල් වලින් පිරී ගියපු ජීවිතයක් තමයි බුදුරජාණන් වහන්සේට තිබුණේ. ඉතින් පින්වත්නි, ඒ බෝසත් ජීවිතයත් අසිරිමත්. සිතින් සිතා ගන්න බෑ සාමාන්‍ය මිනිස්සෙක් කොහොමද මේ තරම් අසිරිමත් ගුණයන් දරාගෙන හිටියේ කියන එක හිතා ගන්න බෑ. ඒ තරම් අසිරිමත්. ඉතින් පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේට ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාමූලයේදී නියත විවරණයන් ලැබුණා. ඒ කාලේ බෝසතාණන් වහන්සේගේ නම තමයි සුමේද. ඒ සුමේද ඍෂිවරයා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත් මොහොතේ කල්පනා කළා, මං සම්බුද්ධත්වයේ වෙනුවෙන් මෙතෙන් පටන් කුමක් කළ යුතුද? මෙහෙම කල්පනා කරනකොට අප මහා බෝසතාණන් වහන්සේට වැටහුණා මේ පාරමී ධර්මයන්. මේ පාරමී ධර්මයන් සම්පූර්ණ කළ යුතුයි සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණිස. ඉතින් ඒ පාරමී ධර්මයන් අතර එකක් තමයි මේ මෛත්‍රී පාරමිතාව. මෛත්‍රී පාරමිතාව කියන්නේ පින්වත්නි, තමන්ගේ හිතේ උපදින ද්වේෂය, හිතේ උපදින ක්‍රෝධය, වෛරය,
එක ටික කිරීම, තරහ සිතින් සිටීම, මේ සියලු අකුසල් වලට ඉඩ නොදී මෙත් සිතින්, මෛත්‍රී සහගත වචනයෙන්, මෛත්‍රී සහගත කාය කර්මයෙන් ජීවත් වීම. ඉතින් ඒක එක ජීවිතයක් නෙවෙයි, ජීවිත දෙකක් නෙවෙයි, ජීවිත 10ක් 15ක් නෙවෙයි, ජීවිත දහසක් නෙවෙයි, දසදහසක් නෙවෙයි, අප්‍රමාණ ජීවිත, ලක්ෂ ගණන් ජීවිත, කෝටි ගණන් ජීවිතවලදී අප මහා බෝසතාණන් වහන්සේ ද්වේෂයට, වෛරයට, ක්‍රෝධයට, ගුණමකුකම් වලට ඉඩ නොදී මෙත් සිතින් වාසය කළා. ආශ්චර්යයි. සිතින් සිතා අවසන් කළ නොහැකි. අචින්තනීයයි. ඉතින් බලන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කළා එදා ඒ සුමේද ඍෂිවරයා මෙහෙම කල්පනා කළා කියනවා. සුමේද ඍෂිවරයා කල්පනා කරනවා මේ හිමාලයේ තියෙන දිය ඇලි, මේ හිමාලයේ තියෙන දිය ඇලි වලින් ඍෂිවරු නානවා. ඍෂිවරුන්ගේ ශරීර සිසිල් වෙලා යනවා. ඒ වගේ මේ දිය ඇලි වලින් වැද්දුත් නානවා. වෙන සතුනොත් ඒ වතුර පරිහරණය කරනවා. වෙන මිනිස්සුත් ඒ වතුර පරිහරණය කරනවා. ඉතින් ඒ හිමාලයේ ඒ දිය ඇලි මේ ඍෂිවරයාය, මේ වැද්දාය, මේ තිරිසන් සතාය, මේ සාමාන්‍ය මිනිසයාය කියා වෙන් කිරීමකින් තොරව සමසේ සියලු දෙනාවම සීතල කරවමින් ගලාගෙන ගියා කියනවා. සියලු දෙනාගේ ශරීරවලට සිසිලස ලබා දුන්නා. සැනසීම ලබා දුන්නා. ભેදයක් කරේ නැහැ. ඉතින් සුමේද ඍෂිවරයා කල්පනා කරනවා එහෙනම් මමත් මෙතෙන් පටන් මේ මගේ වෛරක්කාරයාය, මේ මගේ හතුරාය, මේ මගේ අයහපත කැමති කෙනාය කියලා හිතන්නේ නැතුව සමසිතින් තමා හා මිතුරු අයටත් තමාගේ සතුරන්ටත් සමානව මෙත්සිත පතුරවන්න ඕනේ කියලා අදහසක් ඇති කරගත්තා. බලන්න පින්වත්නි, බුදු කෙනෙක් ඉදිරියේ, ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඇති කරගත්ත අදිෂ්ඨානය ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙන තෙක්ම අතහැරියේ නැහැ. මොන තරම් අසිරිමත්ද, මොන තරම් ආශ්චර්යමත්ද. වෙන කාටද මෙබඳු හැකියාවක් තියෙන්නේ බුදු කෙනෙකුට හැර. ඉතින් බලන්න පින්වත්නි, ඒ විදිහේ අදිෂ්ඨානයක් ඇති කරගෙන, ඒ විදිහේ වීරියක් ඇති කරගෙන, ඒ විදිහේ මෙත්සිතක් උපදවාගෙන බෝසතාණන් වහන්සේ නොයෙක් ජීවිත ලැබමින්, නොයෙක් ආත්මවල ඉපදෙමින්, මැරෙමින් මේ සසර ගෙවාගෙන ආවා. එහෙම ගෙවාගෙන එද්දී එක අවස්ථාවකදී පින්වත්නි, අප මහා බෝසතාණන් වහන්සේ රජගහනුවර, මගධ රටේ රජගහනුවර එක් මගධ රජෙක් රාජ්‍ය කරපු කාලේ මග කියන නමින් මචල කියන ගමේ ඉපදුනා. මේ තරුණයාගේ නම මගමානවක. ඉතින් මේ මගමානවකට හරිය අසිරිමත් මෙත් සිතක් තිබුණා. සියලු සත්වයන් කෙරෙහි සමානව මෙත් සිත පතුරවනවා. තරහක් ඇති වෙන්නේ නැහැ. වෛරයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ මගමානවක මෙයාටම ගැළපෙන යාළුවෝ පිරිසකුත් හිටියා. ඉතින් මේ යාළුවොත් එක්ක එකතු වෙලා මේ මචල කියන ගමේ මේගොල්ලෝ සුවසේ වාසය කරා. එක අවස්ථාවකදී මේ මගමානවකයා එක් තැනකට ගිහිල්ලා පයින් තමන්ගේ කකුල් වලින් පස් විසිරුවමින්, පස් සමතලා කරමින් ලස්සන භූමියක් හදාගත්තා. තමන් ඉන්න තැන ලස්සනට හදාගත්තා. ලස්සනට හදාගන්නකොට දැන් තමන්ට සුවසේ ඉන්න තැනක් හදාගත්තේ. තමන් මහන්සි වෙලා. එතෙන්ට ආවා වෙන කෙනෙක්. එයාගේ යාළුවෙක් ආවා. යාළුවෙක් ආවට පස්සේ මේ මගමානවකයා මොකද්ද කළේ? හරි, එහෙනම් ඔයා කැමති නම් ඔයා මෙතන ඉන්න. මං වෙන තැනකට යන්නම් කියලා ඒ මගමානවකයා වෙන තැනකට ගියා. වෙන තැනකට ගිහිල්ලා තවත් තැනක් ඒ විදිහටම කලින් වගේම ලස්සනට සකස් කළා. පස් සමතලා කරලා, වල් ගලවලා, ලස්සන භූමියක් බවට පත් කරලා එතන වාසය කළා. එතන වාසය කරනකොට එතෙන්ටත් ආවා තව කෙනෙක්. තවත් යාළුවෙක් ආවා. ඊට පස්සේ මේ මගමානවකයා මොකද කරේ? ගැටුනේ නැහැ. තරහසිතක් ඇති කරගත්තේ නැහැ. මේ මොන වදයක්ද කියලා හිතුවේ නැහැ. අනේ මම එක තැනක් හදාගත්තා, එතනත් අල්ලගත්තා, තව තැනක් හදාගත්තා, දැන් එතෙන්ටත් කෙනෙක් ඇවිල්ලා. මොකද්ද මේ වැඩේ තේරුම? එහෙම හිතුවේ නැහැ. ඒ මගමානවකයා කිව්වා ඔයා මෙතෙන්ට කැමති නම්, ඔයාට මෙතන ඕන නම් ඔයා මෙතන ඉන්න.
මං වෙන තැනකට යන්නම්. මේ විදිහට පින්වත්නි මුළු ගමම මේ මග මානවක ලස්සන කළා. සුන්දර කරා. මේ විදිහට ලස්සන කරන හැම තැනකටම මෙයාගේ යාළුවෙක් එනවා. කිසිම තරහක් නැතුව, කිසිම අමනාපකමක් නැතුව මෙත් සිතින් ඒ තමන්ගේ භූමිය තව කෙනෙකුට පරිත්‍යාග කරමින් ඒ ගමේ හිටියා. ඉතින් පින්වත්නි මේ මගමානවකගේ මේ අසිරිමත් ජීවිතය ගැන, අසිරිමත් සිත ගැන ඒ ගමේ අය පැහැදුනා. ගමේ ගොඩාක් මෙයාට සම්භාවනා කළා, පිළිගත්තා, මුල් තැන දුන්නා, ආදරය කරා, ගෞරව කළා. බලන්න මේ මෙත් සිතේ අසිරිය මේ බෝසතාණන් වහන්සේ. ඊට පස්සේ පින්වත්නි ඒ මගමානවක ඒ ගමේ මිනිස්සුන්ට ධර්මය කියලා දුන්නා. සීලය ගැන කියලා දුන්නා. මෙත් සිත ගැන කියලා දුන්නා. ඊට පස්සේ ගමේ මිනිස්සු සියලු දෙනාගේම තියෙන නරක ගති, නපුරු ගති අතහැරලා ඒ හැම දෙනාම මෙත් සිත වඩන්න පටන් ගත්තා. බලන්න එක ගමක හරියට මෙත් සිත වඩන එක්කෙනෙක් හිටියානම් මොනතරම් යහපතක් ඒ ගමටම සැලසෙනවද? ඉතින් පින්වත්නි දැන් ඒ ගමේම අය දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, මෙත් සිත වඩනවා. ඉතින් මෙහෙම ඉන්නකොට මේ ගමේ හිටිය ගම්පති, එයාට තමයි ගම අයිති. මෙයා කල්පනා කරා ඉස්සර මේ ගමේ නොයෙක් වැරදි වැඩ සිද්ධ වෙනවා. මිනිස්සු බොනවා, රණ්ඩු වෙනවා, නොයෙක් අකටයුතුකම් සිද්ධ වෙනවා, සොරකම් සිද්ධ වෙනවා. එතකොට ඒවා අල්ලනකොට මට බදු හම්බ වෙනවා, මට දඩමුදල් හම්බ වෙනවා. ඒකෙන් තමයි මං ජීවත් වුනේ. දැන් මේ මග කියලා කෙනෙක් ඇවිල්ලා මේ සීලයක් කියලා දීලා, මේ භාවනාවක් කියලා දීලා පුදුම වැඩක් නෙවෙලා තියෙන්නේ. මේ ගමේ මිනිස්සු ඔක්කොම දැන් සිල් රකින්නවා, ඔක්කොම දැන් භාවනා කරනවා. මටයි මේකෙන් පාඩුනේ. එහෙනම් මම මේ මග මානවකයා තියන්නේ නැහැ. මං රජ්ජුරුවන්ට කියලා මේ මග මානවකයා විනාශ කරනවා කියලා මේ ගම්පති මොකද කළේ? අර රජ්ජුරුවන්ට ගිහිලා බොරුවෙන් චෝදනා කළා. රජ්ජුරුවන්ට කිව්වා මහරජතුමනි මේ මග කියලා කෙනෙක් ඇවිල්ලා මේ ගම විනාශ කරනවා කිව්වා. කිසිම දියුණුවක් නැහැ කිව්වා. දැන් රජ්ජුරුව මොකද කරේ? ගම්පතිගේ වචනේ විශ්වාස කළා. සැක කළේ නැහැ. රජ්ජුරුව අර මග මානවකයයි එයාගේ යාළුවෝ පිරිසයි කැඳවලා දඬුවම් නියම කළා. මොකද්ද දඬුවම? ඇත්තුලවා පාගවන්න. ඇත්තුලවා පාගවන්න දඬුවම් නියම කළා. දැන් පින්වත්නි බලන්න මේ මග මානවක යාළුවන්ට කතා කරලා කියනවා, ඒ පිරිසට කතා කරලා කියනවා කවුරුවත් තරහ සිතක් ඇති කරගන්න එපා කිව්වා. කවුරුවත් ගැටුණු සිතක් ඇති කරගන්න එපා කිව්වා. ගම්පතිටත් මෙත් සිත වඩන්න කිව්වා. රජ්ජුරුව මේ කිසිම දෙයක් දන්නේ නැහැ කිව්වා. රජ්ජුරුව කිසිම දෙයක් සොයලා බැලුවේ නැහැ කිව්වා. සොයලා බලන්න නැතුවයි මේ දඬුවම් නියම කළේ. ඒ නිසා රජ්ජුරුව කමන්නේ රජ්ජුරුවන්ටත් මෙත් සිත වඩන්න කිව්වා. ඊට පස්සේ දැන් අපිව පාගවන්න ඇතෙක් එනවා. මේ ඇතා කිසිම දෙයක් දන්නේ නැහැ. මේ ඇතා තිරිසන් සතෙක්. මේ ඇතාට නියම කරන දේ කරන්නේ. ඉතින් ඒ නිසා ඇතාටත් මෙත් සිත වඩන්න කිව්වා. එතකොට අර ගම්පතිටයි රජ්ජුරුවන්ටයි ඇතාටයි සමසිතින් මෙත් සිත වඩමින් දැන් මේගොල්ලෝ ඉන්නවා. හරි පුදුමයි පින්වත්නි බෝසතාණන් වහන්සේගේ මෙත් සිතේ අසිරිය. ඒ බෝසතාණන් වහන්සේ ඇතුලේ පිරිස යට කරගෙන යන්න, පාගගෙන යන්න දැන් ඇතා එනවා. ඇතා එනකොට දැන් මෙත් සිත වඩනවා. ඒ මෙත් සිතේ බලයට ඇතාට ලං වෙන්න බෑ. ඇතාට කිට්ටුවට යන්න බෑ. කවදාවත් මේ වගේ දෙයක් මාලිගාවේ සිද්ධ වෙලා නැහැ. බලන්න බෝසතාණන් වහන්සේගේ මෙත් සිත. ඊට පස්සේ ඇතා කෑ ගහගෙන ආපහු හැරිලා ගියා. දෙවෙනි වතාවෙත් එව්වා. ඒත් කෑ ගහලා ආපහු හැරිලා ගියා. තුන්වෙනි වතාවෙත් එව්වා. ඇතා කෑ ගහගෙන ඇතාට කිට්ටු වෙන්න බෑ. හැරිලා වේගෙන් දුවගෙන ගියා. ඊට පස්සේ රජුරෝ අහනවා මේගොල්ලෝ ළඟ මොකක් හරි ඖෂධයක් ඇති. අලි එලවන ඖෂධයක් ළඟ තියාගෙන ඇති. ඒකයි මේ ඇතාට කිට්ටු වෙන්න බැරි. ගිහිල්ලා හොයලා බලන්න කිව්වා. ඊට පස්සේ ගිහිල්ලා ඇහුවා මග මානවකයාගෙන් ඇත්තු එලවන ඖෂධයක් තියෙනවද කියලා. අනේ අපි ළඟ එහෙම බෙහෙත් මොකුත් නැහැ කිව්වා. අපි ළඟ එහෙම ඖෂධ නැහැ කිව්වා. ඊට පස්සේ රජුරෝ කිව්වා එහෙනම් මන්තර දන්නවද කියලා අහන්න කිව්වා. ඊට පස්සේ පිරිස ළඟට ගිහිල්ලා අහනවා ඕගොල්ලෝ මන්තර දන්නවද? අලි එලවන මන්තරයක් දන්නවද කියලා ඇහුවා. ඒ වෙලාවේ කියනවා
අපි මන්තරයක් දන්නවා කියනවා. ඊට පස්සේ රජුර මේ පිරිස කැඳවලා අහනවා මොකද්ද අලි එලවන මන්තරේ කියන්න කිව්වා. මහරජතුමනි අලි එලවන මන්තරේ තමයි කිව්වා සීලු සත්‍යෝ සුවපත් වෙත්වා. සීලු සත්‍යෝ වෛර නැත්තුව වෙත්වා. සීලු සත්‍යෝ තරහ නැත්තුව වෙත්වා. සීලු සත්‍යෝ ඊර්ෂ්‍යා නැත්තුව වෙත්වා. සීලු සත්‍යෝ දුක් පීඩා නැත්තුව වෙත්වා. ශාන්ත සුවයටපත් වෙත්වා. මේක තමයි කිව්වා මහරජතුමනි අලි එලවන මන්තරේ. ඊට පස්සේ මග මානවක කියනවා මහරජතුමනි අපි වැරදිකාරයෝ නෙවෙයි කිව්වා. මේ ගම්පති බොරුවක් කිව්වේ කිව්වා. බොරුවක් කියලායි අපිට මේ දඬුවම් පැමිණුවේ කිව්වා. ඊට පස්සේ තමයි රජුරුව මොකද්ද උනේ කියලා විමසලා බැලුවේ. ඊට පස්සේ පින්වත්නි රජුරුව පැහැදුනා. රජුරුව පැහැදිලා ඒ ගම මේ මග මානවකටම දුන්නා. අර ගම්පති සේවකෙක් බවට පත් කළා. අර ඇතා ඒ මග මානවකටම තියාගන්න දුන්නා. බලන්න ඊට පස්සේ සියලු දෙනාම එකතු වෙලා ඊටාම සුවසේ දන් දෙමින් සිල් රැකෙමින් භාවනා කරමින් ගම ලස්සන කරමින් සුවසේ ජීවත් වුණා. අවසානයේදී මොකද උනේ? ඒ සියලු දෙනාම කර්මානුරූපව මැරිලා තව්තිසා දෙව්ලොව ඉපදුණා. ඒ තව්තිසා දෙව්ලොව ප්‍රධානම දෙවියා තමයි සක්දෙවිඳු. අර මග මානවක සක්දෙවිඳු වෙලා ඉපදුණා. අර යාළුවෝ සියලු දෙනාම පරිවාර දෙවිවරු වෙලා ඉපදුණා. මේ බෝසතාණන් වහන්සේ. ඉතින් පින්වත්නි දැන් සක්දෙවිඳු ඒ දෙවියන් අතර වැඳෙමින් ඊටාම සුවසේ වාසය කරනවා. ඉතින් මෙහෙම වාසය කරන අතරේ එක දවසක මේ අසුරයන් එක්ක යුද්ධයක් ඇති වුණා. මේ යුද්ධ කරන වෙලාවේ පින්වත්නි සක්දෙවිඳු මේ යුද්ධෙන් පෙරදුනා. යුද්ධෙන් පෙරදුනාට පස්සේ සක්දෙවිඳු ওই මාතලී කියන රතාචාර්යයත් එක්ක දහසක් රෝද තියෙන ඒ සක්දෙවිඳුගේ රථේ නැගිලා දකුණු මුහුද මතින් පලා ගියා. දකුණු මුහුද මතින් පලා යනකොට පින්වත්නි ඒ සක්දෙවිඳුගේ රථයේ රෝදවලට පෑගිලා ඒ රෝදවල වේගයට ඒ දකුණු මුහුද මත තිබුණු ගුරුල්ලන්ගේ වනය විනාශ වෙන්න පටන් ගත්තා. ඒ ගුරුළු පැටවුන්ගේ කූඩු කැඩිලා බිමට වැටිලා කෑ ගහන්න පටන් ගත්තා. දැන් මහා විලාපයක් ඇහෙනවා. මහා අඳෝනාවක් ඇහෙනවා. ඉතින් සක්දෙවිඳු අහනවා මාතලීගේ මාතලී මොකද්ද මේ ශබ්දේ? මොකද්ද මේ කෑ ගහන ශබ්දේ? මොකද්ද මේ අඬන ශබ්දයක් ඇහෙන්නේ? ඒ වෙලාවේ මාතලී රතාචාර්ය කියනවා අනේ සක්දෙවිඳුනි ඔබගේ මේ රථයේ මේ රෝදවලට යට වෙලා රෝදවලට කැඩිලා ගුරුළු වනේ ඒ ගුරුළු පැටව වැටෙනවා කිව්වා. ගුරුළු කැදලි කැඩෙනවා කිව්වා. විනාශ වෙලා යනවා කිව්වා. ආන් ඒ ගුරුළු පැටවගේ කෑ ගැසීම තමයි කිව්වා මේ ඇහෙන්නේ. ඉතින් සක්දෙවිඳු කියනවා අනේ මාතලී මේ සත්තු විනාශ කරලා අපිට ලබන සැනසෙල්ල මොකද්ද? මාතලී මේ රථේ නවත්තන්න. මේ රථේ නවත්තලා ආපහු හරවන්න කිව්වා. මීට වඩා හොඳයි කිව්වා අසුරයන්ගේ කඩුපාරින් මැරෙන එක. අපි මේ සත්තු කෙරෙහි මෙත්සිතක් ඇති කරගන්න ඕනි කිව්වා. ඉතින් පින්වත්නි මොකද කරේ මාතලී රතාචාර්ය අර විශාල රථය ආපහු හැරෙව්වා. ආපහු හරවලා දැන් පිටිපස්සෙන් අසුරයෝ එනවා. අසුරයෝ එද්දී ඒ අසුරයෝ ඉන්න දිශාවට මේ රථය එලවාගෙන ගියා. ඉතින් මෙහෙම යනකොට අසුරයෝ හිතුවා හරි පුදුමයි දැන් වේගයෙන් පලා ගිය සක්දෙවිඳු ආපහු රථේ හරවාගෙන එනවා. මේ එන විදිහ නම් එච්චර හොඳ නැහැ. මේ එන්නේ නම් අපිව පරද්දන්න වෙන්න පුළුවන්. විශාල සේනාවක් රැස් කරගෙන මේ එන්නේ වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි පලා යන එක කියලා. බලන්න අර මෙත්සිතේ ආනුභාවය. සක්දෙවිඳු ඒ සත්වයන් කෙරෙහි උපදවාගත මෙත්සිතේ ආනුභාවයට අසුරයෝ බය වුණා. අසුරයෝ බය වෙලා අසුර පුරයටම පලා ගියා කියනවා. ඊට පස්සේ සක්දෙවිඳු නැවත වතාවක් තව්තිසාවේ දෙවියන් අතරට එහෙම්ම යනවා. ওই විදිහට පින්වත්නි සක්දෙවිඳුට මෙත්සිත නිසා ජය ලැබුණා. ඒතර බලන්න දැන් මගමානවක කාලේ මනුස්ස ලෝකේ ඉන්නේ. ලොකු බලයක් නැහැ. ලොකු ආනුභාවයක් නැහැ. ලොකු 이르දියක් නැහැ. හැබැයි මෙත්සිත තිබුණා. මෙත්සිත පුරුදු කළා. මෙත්සිතට තැන දුන්නා. ඊට පස්සේ සක්දෙවිඳු බවට පත් වුණා.
සක්දෙවිඳුන්ට ගොඩාක් 이르දි තියෙනවා. ගොඩාක් ආනුභාවය තියෙනවා. ගොඩාක් හැකියාවන් තියෙනවා. අර සත්තු යට කරගෙන උනත් යන්න තිබුණා. නමුත් පින්නත් මේ සත්තු කෙරෙහි කරුණාව උපද්දවා ගත්තා. ඒ සතුන් කෙරෙහි මෛත්‍රිය උපද්දවා ගත්තා. ආනුභාවය තියෙද්දිත්. එතකොට බලන්න අප මහා බෝසතාණන් වහන්සේ මේ විදිහට තමයි මේ දීර්ඝ සසරේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන තුරුම ආවේ. බලවත් ජීවිතයක් ලැබුණත් දුබල ජීවිතයක් ලැබුණත් මෙත්සිත හානි කරගත්තේ නැහැ. මෙත්සිත නැති කරගත්තේ නැහැ. මෙත්සිතටම තැන දුන්නා. මෙත්සිතම පුරුදු කළා. මෙත්සිතම අගය කළා. මෙත්සිත විනාශ කරගනි නැතුව මේසා දීර්ඝ කාලයක් ආවා. ඉතින් පින්නත්නි ඒ බුදුරජාන් වහන්සේ හරිම ආශ්චර්යයි. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මේ බුදුරජාන් වහන්සේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ විතරක් මේ විදිහට මෙත්සිතින් ඉන්නේ නැති කියලා. නෑ පින්නත්නි. ඒ බෝසතාණන් වහන්සේ තිරිසන් ලෝකේ ඉපදී සිටිද්දීත් මේ විදිහටම අසිරිමත් මෙත්සිතකින් යුක්තව වාසය කළා. එක අවස්ථාවකදී අප මහා බෝසතාණන් වහන්සේ වඳුරු ආත්මයක ඉපදෙනවා. වඳුරු රාජෙක් වෙලා උපදිනවා. මහා බල සම්පන්න වඳුරෙක් වෙලා උපදිනවා. ඉතින් මේ වඳුරු රාජයා කැලේ වාසය කරනකොට දවසක් දකිනවා මේ විශාල වලක ගැඹුරු වලක වැටිලා ඉන්න මිනිස්සෙක්. ඉතින් මේ මිනිසයා බොහොම දුකටපත් වෙලා මෙයා මේ වඳුරු රාජයාට තේරුණා මේ මිනිසයාට තනියම නම් මේ වලෙන් ගොඩ එන්න බෑ. තනියම නම් වලෙන් ගොඩ එන්න බෑ. මොකද වල ගැඹුරුයි. මෙයා ගොඩාක් මහන්සි වෙලා දැන් ඉන්නේ. ගොඩාක් වෙහෙසටපත් වෙලා ඉන්නේ. දුකටපත් වෙලා ඉන්නේ. අතපය බිඳිලා තියෙන්නේ. ඉතින් මේ වඳුරු රාජයා මෙත්සිතක් ඇති කරගත්තා මේ වලේ වැටිලින මිනිසයා ගැන. ඊට පස්සේ මොකද කළේ? මේ අපගේ බෝසතාණන් වහන්සේ විශාල ගලක් අරගෙන මිනිස්සෙකුගේ බරට සමාන බර ඇති ගලක් අරගෙන දැන් පුරුදු වෙනවා ඉහළට පනින්න. බරක් උසවාගෙන ඉහළට පනින්න. මෙහෙම පුරුදු වෙලා මොකද කළේ? මේ බෝසතාණන් වහන්සේ මේ වඳුරු රාජයා අර වලට පැන්නා. වලට පැනලා අර මිනිස්යාව කරට අරගෙන වීරියෙන් යුක්තව ඒ වලෙන් උඩට ආවා. බලන්න මොනතරම් වීරියක්ද කියලා. මොනතරම් මෙත්සිතක් නොදන්න මිනිස්සෙකුට. තිරිසන් සතෙකුත් නෙවෙයි මිනිස්සෙකුට පැතිරුවාද? ආශ්චර්යයි. ඉතින් මේ වඳුරු රාජයා දැන් මේ වලෙන් මේ මිනිසයා ගොඩට ගත්තා. ගොඩට ගත්තට පස්සේ ගොඩාක් මහන්සියි, වෙහෙසයි. ඒ වෙහෙස නිවා ගන්න ඒ වඳුරු රාජයා ඒ මිනිසයාගේ උකුලේ ඔළුව තියාගෙන පොඩ්ඩක් සැතපුණා. බලන්න පින්වත්නි අසත්පුරුෂයාගේ ස්වභාවය. මේ මිනිසයා තමයි දේවදත්ත. මේ මිනිසයා කල්පනා කරනවා දැන් මම ගොඩාක් මහන්සි වෙලා ඉන්නේ. මම දැන් මේ කැලෙන් කොහොම හරි එළියට යන්නත් ඕනේ. දවස් ගානකින් මට කෑමකුත් නැහැ. එහෙනම් මට කරන්න තියෙන්නේ මේ වඳුරව මරාගෙන කන එක. මට මේ උදව් කරපු වඳුරා කියලා හිතුනේ නැහැ. මම මේකට කළගුණ සලකන්න ඕනේ කියලා හිතුනේ නැහැ. හිතුනේ මොකද්ද? මරාගෙන කන්න ඕන. ඉතින් මොකද කළේ? අර මිනිසයා විශාල ගලක් අරගෙන ඒ බෝසත් වඳුරාගේ ඔළුවට ගැහුවා. ගහනකොටම ඇහැරුණා. ලේ ගලනවා. ලේ ගලන හිසින් යුක්තව ඉක්මනටම ගහකට නැගගත්තා. ඔළුව අල්ලලා බලනකොට මුළු ශරීරෙම තෙමෙන තරම් ලේ. ඒත් කල්පනා කරන්නේ අර මිනිසයා ගැන. ඒත් කල්පනා කරනවා අනේ මේ මිනිසයා මහා අසත්පුරුෂයෙක්. මහා දරුණු මිනිසෙක්. කළගුණ දන්න මිනිසෙක් නෙවෙයි. නමුත් මේ මිනිසයා මේ කැලෙන් නම් එළියට යන්නේ නැහැ. මේ කැලෙන්ම මරණයටපත් වෙයි. දුකසේ මරණයටපත් වෙයි. නපුරු සතෙකුගේ ප්‍රහාරයකට ලක් වෙලා මරණයටපත් වෙයි. මං වගේ කෙනෙක් සිටිද්දී මිනිසෙක් එහෙම මැරෙන එක සුදුසු නෑ. බලන්න පින්වත්නි තිරිසන් ආත්මේ සිටිද්දී බෝසතාණන් වහන්සේ කල්පනා කරන හැටි. ඒ නිසා මම මේ මිනිසයාට උදව් කරන්න ඕනේ. මම මේ මිනිසයාට උපකාර කරන්න ඕනේ කියලා හිතාගෙන ගසෙන් ගසට පනිමින් ඒ වඳුරු රාජයා අර මිනිසයාට කතා කරනවා මේ පැත්තෙන් එන්න, මේ පැත්තෙන් එන්න, මෙතනින් එන්න. ඔතන වලක් තියෙන ඕකේ වැටෙයි. මේ පැත්තට වෙන්න. මෙහෙම කතා කර කර ගම දක්වා මැරන් යනවා. ගම දක්වා මැරන් ගිහිල්ලා පෙන්නලා ආපහු එනවා.
බලන්න පින්වත්නි තිරිසන් ලෝකේ ප්‍රහාරයකට ලක් වෙලා සිටිද්දී දුකටපත් වෙලා සිටිද්දී මෙත්සිත පුරුදු කරපු ආකාරය ආශ්චර්යයි. අපිට සිතාගත නොහැකි. ඊටාම විස්මිතයි ඒ බෝසතාණන් වහන්සේගේ ජීවිතේ. තවත් අවස්ථාවකදී පින්වත්නි ඒ බෝසතාණන් වහන්සේ උපදිනවා ධම්මපාල කියලා කුමාරයෙක් වෙලා. ඉතින් මේ ධම්මපාල කුමාරයා ඉපදිලා මාස 7යි. මාස 7ක පුංචි දරුවෙක්. ඉතින් මේ කුමාරයා අම්මගේ උකුලේ අම්මත් එක්ක බොහෝම සතුටින් හිටියා. ඉන්නකොට මේ රජ කෙනෙක්ගේ පුතෙක් රජ්ජුරුව ආවා. රජ්ජුරුව එනකොට සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ තමයි බිසවත් නැගිටිනවා. මැති ඇමතිවරුත් නැගිටිනවා. අනිත් සේවකයොත් නැගිටිනවා. ඉතින් මේ වෙලාවේ පින්වත්නි අර මේ ධම්මපාල කුමාරයා වඩාගෙන හුරතල් කරමින් හිටපු ඒ රාජ බිසව රජ්ජුරුව එනවා දැකත් නැගිට්ටේ නැහැ. ඒ නැගිට්ටේ නැත්තේ අගෞරවයෙන් නෙවෙයි. ඒ කුමාරයා වඩාගෙන හිටියේ ඒ වෙලාවේ. කුමාරයා උකුලේ හිටියේ. ඒ නිසා. ඉතින් පින්වත්නි හරිය පුදුමයි මේ මහා රජ්ජුරුව මේකට කිපුණා. තරහසිතක් ඇති කරගත්තා. ද්වේෂය ඇති වුණා. කොයිතරම් දරුණු ද්වේෂයක් තරහක් ඇති වුණාද කියනවා නම් රාජපුරුෂයන්ට නියම කරා මේ කුමාරයාව මරන්න කියලා. ඒ වෙලාවේ වදකයාට කතා කරලා කියනවා වහාම ගිහිල්ලා කුමාරයාව අරන් එන්න කියලා. ඒ වෙලාවේ වදකයා ගිහිල්ලා අර බිසව අඬද්දී බලෙන් උදුරගෙන රජ්ජුරුව ළඟට අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා අහනවා මහරජතුමනි මගෙන් මොනවද වෙන්න ඕනේ? කපාපන් කිව්ව ඔකගේ අත් දෙක. ඒ වෙලාවේ දේවිය අඬා වැටෙනවා. අනේ මහරජතුමනි මගේ අත් දෙක කපන්න. මමයි වැරදිකාරී. මේ බිලින්දාගේ වයස මාස 7යි. මාස 7ක් වයස ඇති බිලින්දෙකුට මේ වගේ දෙයක් කරන එක සුදුසු නෑ. අනේ මහරජතුමනි මගේ අත් දෙක කපන්න කිව්වා. එතකොට වදකේ අහනවා මහරජතුමනි මොකද්ද කරන්න ඕනේ? අර පොඩි එකාගේ අත් දෙක කපාපන් කිව්වා. ඉතින් පින්වත්නි ඒ වෙලාවේ ධම්මපාල කුමාරයා අපගේ බෝසතාණන් වහන්සේ මාස 7යි මේ ඇති වෙලා තියෙන தත්ත්වය තේරුණා. තේරුම් ගත්තා. ඇති වෙලා තියෙන කලබලයේ තේරුම් ගත්තා. ඇති වෙලා තියෙන ප්‍රශ්නේ තේරුම් ගත්තා. තේරුම් අරගෙන තමන්ගේ පිය රජුරෝ කෙරෙහිත් වදකයා කෙරෙහිත් අනිත් ජනයා කෙරෙහිත් තරහසිතක් ඇති කරගත්තේ නැහැ කියනවා. වෛරයක් ඇති කරගත්තේ නැහැ කියනවා. දුකටපත් උනේ නැහැ කියනවා. එක කඳුළු බිඳක්වත් හෙළුවේ නැහැ කියනවා. බලන්න පින්නති මොන තරම් අසිරිමත්ද මාස 7ක දරුවෙක්. බෝසත් කෙනෙකුට හැර වෙන කෙනෙකුට මේ බඳු අසිරියක් තිබේවිද? අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ තරම් අසිරිමත්. ඒ තරම් ආනුභාව සම්පන්නයි. ඒ මාස 7ේදී අත් දෙක කපද්දී ඉවසාගෙන වැඩ සිටියා. ඊට පස්සේ වදකයා අහනවා මහරජතුමනි අත් දෙක කැපුවා. දැන් මොකද කරන්නේ? කකුල් දෙකත් කපාපන් කියනවා. දැන් දේවිය විලාප දෙනවා. අනේ මහරජතුමනි මගේ කකුල් දෙක කපන්න කියනවා. මේ බිලින්දාට හිංසාවක් කරන්න එපා කියනවා. රජ්ජුරුවෝ කියනවා නෑ බිලින්දාගේ කකුල් දෙක කපාපන්. ඒ වෙලාවේ ඒ බිලින්දාගේ කකුල් දෙකත් කපනවා. ඊට පස්සේ කියනවා ඊට පස්සේ දේවිය කියනවා අනේ මහරජතුමනි අත් දෙක කකුල් දෙක නැති වුණාට කමන්නේ මම මෙයාව බලා ගන්නම්. මම මේ රජමෙදුරෙන් එළියට ගිහිල්ලා වෙන මොකක් හරි රස්සාවක් කරලා මම මේ බිලින්දව බලා ගන්නම්. අනේ මට මේ ළමයාව දෙන්න කියනවා. දුන්නේ නැහැ. බලන්න රජ්ජුරුවන්ගේ හිතේ ඇති වුණු ද්වේෂය එතකොට. රජ්ජුරුවන්ගේ හිතේ ඇති වුණු ක්‍රෝධය. රජ්ජුරුවෝ කියනවා වදකයාට නිකන් ඉන්න එපා බෙල්ලත් කපාපන් කියනවා. ඒ වෙලාවේ වදකයා අර මාස 7ක් වයසේදී අපගේ බෝසතාණන් වහන්සේ ධම්මපාල කුමාරයාගේ බෙල්ලත් කපනවා. බෙල්ලත් කපුවට පස්සේ වදකයා කියනවා මහරජතුමනි මගේ වැඩ කටයුතු අවසන් මම යනවා. වැඩ කටයුතු ඉවර නෑ කිව්වා. දැන් මොකද්ද වෙන්න ඕනේ කියලා හව ඊට පස්සේ කියනවා කඩුව අරගෙන ඔය හිසත් නැති අත් දෙකත් නැති කකුල් දෙකත් නැති ඔය කඳ කඩුවේ අමුණන්න කිව්වා. කඩුවේ අමුණලා කඩුව උඩට උස්සලා කරකවන්න කිව්වා. ඕකට කියන්නේ කඩුමල් මාලේ කිව්වා. ඉතින් මේ විදිහට පෙන්නත්නේ අර කොටේට හිසත් නැති අත් දෙකත් නැති කකුල් දෙකත් නැති කොටේට කඩුවෙන් ඇනලා උඩට උස්සලා කරකවනකොට
මස් කෑලි කෑලි කැපි කැපි වැටුණා කියනවා. ඒ වෙලාවේ දේවිය ඒ කෑලි ඔක්කොම එකතු කරගෙන බදාගෙන අඬන්න ගත්තා. මහා බෝසතාණන් වහන්සේ කලුරිය කළා. ඒ දුකට දේවියගේ පපුව පැලිලා දේවියත් කලුරිය කළා. රජ්ජුරුවන්ට පුටුවේ ඉඳගෙන ඉන්න බැරි වුණා. රජ්ජුරුව පුටුවෙන් නැගිට්ටා විතරයි පොළොව පලාගෙන නිරේ ගියා. ඉතින් බලන්න ඒ රජ්ජුරුව තමයි දේවදත්ත. ඒ අම්මා වෙලා හිටියේ ප්‍රජාපති දේවියයි කියනවා. බලන්න බෝසතාණන් වහන්සේ මාස 7ක වයස දරුවෙක් වෙලා සිටිද්දී ද්වේෂය ඇති කරගත්තේ නැහැ කියනවා. තරහ සිතක් ඇති කරගත්තේ නැහැ කියනවා. ගැටුණු සිතක් ඇති කරගත්තේ නැහැ කියනවා. මෙත් සිතින් හිටියා කියනවා. මෛත්‍රී සිත හානි කරගත්තේ නැහැ කියනවා. ඉතින් බලන්න පින්වත්නි මොනතරම් අසිරිමත්ද. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ජීවිතය ගත කළේ එකක් නෙවෙයි, දෙකක් නෙවෙයි, තුනක් නෙවෙයි. ජීවිත 100,000 ගාණක්, ලක්ෂ ගාණක්, කෝටි ගාණක් ජීවිත මේ විදිහට මෙත් සිතින් වාසය කළා. මෙත් සිත වැඩුවා. කායිකව මෙත් සිත පුරුදු කළා. වචනයෙන් මෙත් සිත පුරුදු කළා. සිතේ මෙත් සිත පුරුදු කළා. ආශ්චර්යමත් ජීවිතයක් ගත කළා. ඒ ගත කළ ආශ්චර්යමත් ජීවිතය උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන ජීවිතයේදී තමන්ගේ ශරීරයෙන් පෙන්눔 කරා. ඒක හරිය පුදුමයි. බුදුරජාණන් වහන්සේට ලැබුණා ඔබ දන්නවා මහා පුරුෂ ලක්ෂණ 32ක්. ඒ 32කින් මහා පුරුෂ ලක්ෂණ කිහිපයක්ම බුදුරජාණන් වහන්සේට ලැබුණේ මෙත්සිතේ අනුභවයට. ඒව තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේට ලැබුණා ස්වර්ණ වන්නෝ රන්වන් ශරීරයක්. බුදුරජාණන් වහන්සේගේ ශරීරය රත්තරන් පාටයි. කංචන සන්ති බත්තතු. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට රන්වන් හා සමාන සිවියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ දේශනා කළා පින්වත් මහණෙනි මේ තථාගතයන් වහන්සේගේ මේ මහා පුරුෂ ලක්ෂණය ඒ කියන්නේ රන්වන් භාවය රන්වන් හා සමාන සිවියකින් යුක්ත වීම ලැබුණේ මනුලව උපන් කාලයේදී නොකිපෙන සිතින් වාසය කිරීම නිසා තරහ ක්‍රෝධයෙන් තොරව වාසය කළ නිසා නොගැටී වාසය කළ නිසා මෙත් සිතින් වාසය කළ නිසා කියනවා මේ ලස්සන සමක් රන්වන් සමක් බුදුරජාණන් වහන්සේට ලැබුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේට ලැබුණා රසග්ග සග්ගී. ඒ කියන්නේ අග්‍ර රස ලබා දෙන රසනහර මේ බෙල්ලේ පිහිටලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ බෙල්ලේ රසනහර 100ක් පිහිටලා තියෙනවා කියනවා. එතකොට ඒකට ඒ ලැබීමට හේතුව තමයි කියනවා බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකයේ ඉපදුන වාරවලදී නොයේක් ආත්ම භාවවලදී සියලුම සත්වයන් කෙරෙහි දයානුකම්පාවෙන් මෛත්‍රියෙන් වාසය කළා. ඒ මෛත්‍රිය නිසා අතින් වේවා, කැටකැබල්ලකින් වේවා, ලීයකින් වේවා, කෝටුවකින් වේවා, දඬුවකින් වේවා සතුන්ට හිංසා කළ නැහැ කියනවා. නිකන් අතින් ගහන්නෙත් නැහැ. දඬුවකින් ගහන්නෙත් නැහැ. කෝටුවකින් ගහන්නෙත් නැහැ. වෙන යම් උපක්‍රමයකින් හිංසා කරන්නෙත් නැහැ. සත්ව හිංසාවෙන් තොරව වාසය කළා කියනවා. සතුන්ට හිංසා කළේ නැහැ. ආත්ම භාව කෝටි ගාණක් ආත්මවලදී සත්ව හිංසාවෙන් තොරව වාසය කළ නිසා බුදුරජාණන් වහන්සේට ලැබුණා රසග්ග සග්ගේ අග්‍ර රස ලබා දෙන රසනහර. ඒ අග්‍ර රස ලබා දෙන රසනහර ලැබුණු නිසා බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ අල්පාබාධයි, රෝග පීඩා අඩුයි, වළඳන දේවල් කනබොන දේවල් ඉක්මනින්ම මනාකොට දිරවල යනවා කියනවා. බලන්න මහා පුරුෂ ලක්ෂණයක්. ඒ මහා පුරුෂ ලක්ෂණය ලැබුණේ ඒ මෙත්සිත නිසා. දැන් අපි දන්නවා පින්වත්නි අපගේ අඟුලිමාල මහරහතන් වහන්සේ. අඟුලිමාල මහරහතන් වහන්සේගේ අවසාන ජීවිතේ උන්වහන්සේට අසත්පුරුෂ යාළුවෝ ලැබුණු නිසා ඊටාම දුකසේ ගත කරන්න සිද්ධ වුණා. දරුණු සොරෙක් බවට පත් වෙන්න සිද්ධ වුණා. බොහෝ මිනිසුන් මරන්න සිද්ධ වුණා. අවසානයේදී බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණු නිසා බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව මෛත්‍රිය ලැබුණු නිසා අඟුලිමාලයන්ට අරහත්ත්වයට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ අඟුලිමාල මහරහතන් වහන්සේ
පාරේ පිණ්ඩපාතේ වඩිනවා. පාරේ පිණ්ඩපාතේ වඩිද්දී මේ වෙන ගහකට ගහන ගල්, වෙන ගසකට ගහන පොළු මුගුරු කැරකිලා ඇවිල්ලා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ඇඟේ වදිනවා කියනවා. එක්කෝ ඔළුව පැලෙනවා, එක්කෝ අතපය බිඳිනවා, එක්කෝ තුවාල වෙනවා, පාත්‍රය බිඳිනවා, සිවුරු ඉරෙනවා කියනවා. එබඳු ගල් ප්‍රහාර, එබඳු පොළු ප්‍රහාර ඒ මහරහතන් වහන්සේට ගහද්දි නෙවෙයි, වෙන තැනකට ගහද්දි කැරකිලා ඇවිල්ලා වදිනවා කියනවා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒව දැකලා කියනවා, පින්වත් අඟුලිමාල දැන් ඔබ ඉවසන්න, බ්‍රාහ්මණය දැන් ඔබ ඉවසන්න. බොහෝ කාලයක් නිරයේ ගිහිල්ලා විඳින තිබ්බ කර්ම ඔබ ගෙවලා දැම්මා. දැන් ඔබට පොඩ්ඩයි තියෙන්නේ කියනවා. බලන්න, එක ජීවිතයකදී අවියායුධ පාවිච්චි කරලා ලැබුණු විපාකේ අරහත්ත්වයට පත් වෙලත් විපාක දුන්නා. නමුත් පින්වත්නි, අපගේ සම්මා සම්බුදුරයන් වහන්සේ සසරේදී කවදාවත් සතුන්ට හිංසා කරලා නැහැ කියනවා. මිනිසුන්ට හිංසා කිරීම ගැන කවර කතාවද? රජකම් කරද්දිත්, සතුරු රජවරු එද්දිත්, ආනුභාවයේ තියෙද්දිත්, හැකියාව තියෙද්දිත් ඒ රජුරන්ට රට බාර දෙනවා. හිංසාවක් කරන්නේ, පීඩාවක් කරන්නේ. ආශ්චර්යයි. ඊටාම අසිරිමත් මෙත් සිතක් අපගේ බෝසතන් වහන්සේ පුරුදු කරමින් ආවා. ඒ වගේම පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේට ලැබුණා තවත් මහා පුරුෂ ලක්ෂණයක්. ඒක තමයි අබිනීල නෙත්තෝ. ඒ කියන්නේ ඊටා තද නිල් පැහැති ඇස් දෙකක්. ඊටා තද නිල් පැහැති ඇස් දෙකක් බුදුරජාණන් වහන්සේට ලැබුණා. ගෝප කුමෝ, ඒ කියන්නේ අලුත උපන් වසු පැටවෙකුගේ වගේ ලස්සන ලොකු ඇස් දෙකක් බුදුරජාණන් වහන්සේට ලැබුණා. ලස්සන ලොකු නිල් පාට ඇස් දෙකක් බුදුරජාණන් වහන්සේට තිබුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මේ බඳු මහා පුරුෂ ලක්ෂණයක් ලැබීමට හේතුව මොකක්ද? ඒක තමයි කියනවා, මනුස්ස ලෝකයේ ඉපදුණු කාලේ කෝටි වාර ගණන් මනුස්ස ලෝකවල ඉපදී සිටිද්දී කිසිම මිනිසෙක් කෙරෙහි කෝපයෙන් ඇස් ඔරවලා බලලා නැහැ කියනවා. ද්වේෂයෙන් ඇස් රවලා බලලා නැහැ කියනවා. ඇස් වපර කරලා බලලා නැහැ කියනවා. මෙත් සිතින්ම බලලා තියෙනවා කියනවා. හැම මිනිසෙක්ගේ දිහා බලන්නේ මෙත් සිතින්, කරුණාවෙන්, සතුටු සිතින් මිනිසුන් දෙස බලනවා කියනවා. ඒ සතුටු සිතින්, මෙත් සිතින්, තරහ නැති සිතින් අනුන් දිහා බලපු නිසා, ඔරවන්න නැතුව, ඇස් කොනින් බලන්න නැතුව බලපු නිසා, ඇස් පුරාම අනුන් දිහා බලපු නිසා ලස්සන නිල් පාට ලොකු ඇස් දෙකක් බුදුරජාණන් වහන්සේට ලැබුණා. මහා පුරුෂ ලක්ෂණ. බලන්න පින්වත්නි, මේ විදිහට ප්‍රිය ඇසින්, මෙත් සිතින්, මෙත් සිත ප්‍රමුඛ කරගෙන ප්‍රිය ඇසින් සියලු සත්වයන් දෙස මේ විදිහට බලනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඊටාම දුෂ්කර වැඩක්. බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ ඒ වෙස්සන්තර ජාතකයේදී තමන්ගේ දරුවන් දන් දුන්නා. තමන්ගේ දරුවන් දන් දුන්න වෙලාවේ ඒ බ්‍රාහ්මණයා ඒ දරුවන්ව ලණුපොටකින් බැඳගෙන ඒ බෝසතාණන් වහන්සේ ඉදිරියේදීම පහර දුන්නා. බෝසතාණන් වහන්සේ ඉදිරියේදීම පහර දීදී ඒ දරුවන් ඇදගෙන යද්දිත් ඒ දරුවන් දෙසත්, ඒ බමුණා දෙසත් මෛත්‍රී සහගත සිතින් බැලුවා. රවන්නේ නැති සිතින් බැලුවා. ක්‍රෝධේ නැති සිතින් බැලුවා. මොනතරම් අසිරිමත්ද? ඊටාම ආශ්චර්යමත්. ඒ වගේම ශාන්තිවාදී තාපසයා වෙලා සිටිද්දී ඒ රජුරෝ අත් කපද්දී, කකුල් කපද්දී, කසපහර දෙද්දී, නොයෙක් අයුරින් හිංසා පීඩා කරද්දී මෙත් සිතින්ම බැලුවා. මෙත් සිත පුරවාගත්තු නෙතු වලින් ඒ රජුරෝ දිස බැලුවා. බලන්න පින්වත්නි, මොනතරම් අසිරිමත්ද? මේ මෙත් සිතින්ම බලපු නිසා ඒ බෝසතාණන් වහන්සේට ලැබුණා, ඒ බුදුරජාණන් වහන්සේට ලැබුණා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ අබිනීල නෙත්තෝ, ලස්සන ලොකු නිල් පාට ඇස් දෙකක්. එතකොට ඒ නෙතු සංගල පින්වත්නි ඊටාම ආශ්චර්යයි. ඒ මෙත් සිත වඩලා ලැබිච්ච නෙතු සංගල ඉදිරියේ කිසිම කෙනෙක් නිරයට යන්නේ නැහැ. ඔබ දන්නවා, චින්චි මානවිකාව ඒ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් අභූතයෙන් චෝදනා කරා. අභූතයෙන් චෝදනා කරලා ආපහු හැරිලා ගියා. බුදුරජාණන් වහන්සේගේ නෙතු සංගල ඉදිරියේදී, ඒ නෙතු සංගලට පේන සීමාවේදී ඒ චින්චි මානවිකාවට කිසියම් කරදරයක් උනේ නැහැ.
ඒ netu සීමාව ඉක්මවා යනවත් සමගම ඒ චිංචි මානවිකාව පොළොව පලාගෙන නිරේට ගියා. මෙත්සිත වඩලා ලැබුණු S2 නිසා ඒ S2 ඉදිරියේ කිසියම් කෙනෙකුට කරදරයක් නැහැ. ඒ වගේම සුභා තෙරණිය තමන්ගේ ඇසක් අතට අරගෙන ඒ සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාන් වහන්සේ වැඩ සිටිද්දී බුදුරජාන් වහන්සේ ඉදිරියට ආවා. අර සල්ලාලයාගෙන් බේරිලා. බුදුරජාන් වහන්සේගේ netu සීමාවට පැමිණෙනවත් සමගම ඒ ඇස සුවපත් වුණා. ඊටාම ආශ්චර්යයි. ඉතින් පින්වත්නි, මේ වගේ හරීම අසිරිමත් විස්මිත ජීවිතයක් තමයි බුදුරජාන් වහන්සේ බෝසත් කාලයේ ගත කළේ. සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේගේ හිතේ මොනතරම් අසිරිමත් මෙත්සිතක් තියෙන්නේ නැද්ද? ආලවක දමනයේදී ආලවක බලනවා අන්තිමේදී ඇයි මේ ශ්‍රමණයාව මට දමනය කරන්න බැරි? ඇයි මේ ශ්‍රමණයාට කිසි කරදරයක් වෙන්නේ නැත්තේ? මේ වගේ ශ්‍රමණයෙක් වෙන සිටිද්ද? අන්තිමට බලනකොට ආලවකට තේරුණා මේ ශ්‍රමණයන් වහන්සේ මෙත්සිතින් යුක්තයි. මෙත්සිතින් යුක්ත නිසායි කිසිම කරදරයක් වෙන්නේ නැත්තේ. ඊට පස්සේ පින්වත්නි, ආලවක තීරණය කරනවා එහෙනම් මෙයාගේ හිත වෙනස් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි කියන්නේ නික්කම සමන ශ්‍රමණය එළියට යනු. ඊට පස්සේ කියනවා ශ්‍රමණය ඇතුළට එනු. මේ විදිහට බලුවා බුදුරජාණන් වහන්සේගේ හිතේ ද්වේෂය ඇති කරවන්න, තරහ ඇති කරවන්න. අන්තිමට ආලවකත් දමනයටපත් වුණා. ඉතින් පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ තිබුණු මෙත්සිත, බුදුරජාණන් වහන්සේ පුරුදු කරගත්තු මෙත්සිත සියලුම දෙවියන්ට, සියලුම මිනිසුන්ට යහපත පිණිස පැවතුණා. සැපේ පිණිස පැවතුණා. ඉතින් ඒ නිසා දැන් හෙටින් අපිට උදා වෙනවා මේ උතුම් වෙසක් මංගල්‍ය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුද්ධත්වය සිහි කරන දවස අපිට හෙට උදා වෙනවා. ඉතින් ඒ නිසා අපි කාටත් පුළුවන් නම් මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතය සිහි කර කර, බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නු මෙත්සිත ගැන සිහි කර කර අපිට පුළුවන් නම් අපේ ජීවිතය තුලත් මෛත්‍රිය පුරුදු කරගන්න, මෙත්සිතක් ඇති කරගන්න, සියලුම සත්වයන් කෙරෙහි මෙත්සිතක් වඩන්න පුළුවන් නම් ඒ තුලින් අපටත් විශාල යහපතක්, මහා සැනසෙල්ලක් උදා වෙනවා. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඔබ එකම එක දෙයක් දුරු කරන්න කියනවා. එකම එක දෙයක් දුරු කරන්න මම ඔබ අනාගාමී වෙන බවට අප වෙනවා කියනවා. පින්වත් මහණෙනි, ඒ එකම එක දේ කුමක්ද? ඒ එකම එක දේ තමයි කියනවා ද්වේෂය. පින්වත් මහණෙනි, මේ ද්වේෂය නම් වූ එකම එක දේ විතරක් දුරු කරන්න ඔබ අනාගාමී වෙනවා කියලා මම අප වෙනවා කියනවා. ඒතර බලන්න පින්වත්නි, මොනතරම් යහපතක් මේ ද්වේෂය දුරු කිරීමෙන් සත්‍යයට ලැබෙනවද? බුදුරජාණන් වහන්සේ වදාලා විෂ මුල් ඇති, මිහිරි අග ඇති දෙයක් කියනවා මේ ද්වේෂය. විෂ මුල් කියන්නේ එයාගේ හිත ක්‍රෝධයෙන් යුක්තයි, වෛරයෙන් යුක්තයි. ඒක තමයි විෂ මුල්. මිහිරි අග කියන්නේ ඒ ක්‍රෝධය නිසා එයා පලි ගන්නවා. පලි අරගෙන සතුටු වෙනවා. ක්‍රෝධය නැමැති මුල් වලින් ද්වේෂය පෝෂණය කරලා පලි ගැනීමෙන් සතුටු වෙනවා. අන්න ඒ බඳු දෙයක් තමයි කියනවා මේ ද්වේෂය. ඉතින් ඒ නිසා අපිට මේ හොඳ ලස්සන කාලයක් උදා වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල මේ උදා වෙන මොහොතේ අපි සියලු දෙනාටම අපේ සිතේ ස්වල්පයක් හරි, පොඩ්ඩක් හරි පුළුවන් විදිහකට මේ මෛත්‍රිය පුරුදු කරගන්න පුළුවන් වුණොත් ඒ නිසා අපේ ජීවිතයට උදාර ආලෝකයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටමත් මේ උතුම් ධර්මය ශ්‍රවණය කරලා මේ සියලු දෙනාටම, අප සෑම සියලු දෙනාටම සුවසේම මේ ධර්මයේ දියුණු කරගෙන අකුසල් දුරු කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සංසාර දුකින් නිදහස් වීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින පාරමිතා වෙසක් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ මහර්ගම දහම් වැට කලන මිතුරු පිරිස විසින්. ඉතින් මේ විදිහට රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. සියලුම පින් කැමති දෙවියන්ට, සියලු පින් කැමති දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය යසීසුරු වඩාත් වර්ධනය කරගනිත්වා. ශ්‍රද්ධා සීලාදී ගුණධර්ම දියුණු කරගනිත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ, ආරක්ෂාව, පිහිට පිළිසරණ
මේ පින්වත් සීලු දෙනාටම සලසා දෙත්වා සීලු දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝග සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් මේ වැඩසටහන සඳහා දායකත්වයේ දරූ පින්නතුන් නමින් ඒ වගේම උදව් උපකාර කර පින්වත් සියලු දෙනා නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා. සැපයෙන් සැපයටමපත් වේවා. වහවහා සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් දැනට මේ ලෝකේ පුරාම පැතිරිලා යන මේ කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින සියලුම ශ්‍රී ලාංකික වැසියන්ට ලෝකවාසී සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිසත් මේ පුණ්‍ය ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් ඒ අද මේ පාරමිතා වෙසක් දේශනාව සඳහා දායකත්වයේ දරූ ඒ මහරගම දහම්වැට කලණ මිතුරු ඒ පින්වත් සියලු දෙනාටමත් අනුමෝදන් වෙත්වා. ඒ පින්නතුන්ගේ පවුල්වල සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. නොයෙක් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට කිසි බාධාවකින් පීඩාවකින් කරදරයකින් තොරව සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූ පුතුන්ටත් ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලු දෙනාටත් මේ පුණ්‍ය ධර්මයන් එකසේම අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.